ආයිබෝන් දරුවනේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව විෂය මාලාවේ 4 වෙනි ඒකකය ශුද්ධ ජීව විද්‍යාව ඒකකය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් අපිට හඳුන්වා දෙන්නම් මේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව කියන විෂය ඔබ ඉගෙන ගන්න ඇයි කියන එක. දැන් අපි දන්නවනේ විෂයක් ගත්තොත් එහෙම ඒ විෂය ඉගෙන ගන්න ඇයි කියන එක අපි පොඩ්ඩක් දැනුවත් වෙලා තිබුණොත් එහෙම අපිට ඒ විෂය හොඳට ඉගෙන ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම තාක්ෂණ වේද සඳහා විද්‍යාව කියන විෂය ප්‍රධාන වශයෙන්ම සමන්විත වෙනවා පළවෙනි එක භෞතික විද්‍යා කොටස්. භෞතික විද්‍යාව. දැන් මේ භෞතික විද්‍යාව කියන බය වෙන්න එපා. මේක උසස් පෙළ ෆිසික්ස් තරම් අමාරු නෑ. හැබැයි භෞතික විද්‍යාවේ තාක්ෂණ වේදය උසස් අධ්‍යාපනය හදාරන දරුවට අවශ්‍ය මූලිකම දැනුම දෙන්න භෞතික විද්‍යාවේ තියෙන රසවත් කොටස් ටිකක් අරගෙන සිද්ධාන්තික කොටස් ටිකක් අරගෙන මේ තාක්ෂණ වේදය හදාරන දරුවට තේරෙන්න භෞතික විද්‍යා කොටස් ටිකක් එකතු කරලා තියෙනවා මේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂයට. දෙවනියට අපි ගත්තොත් එහෙම මේ කොටස යටතේ තියෙනවා රසායන විද්‍යා කොටසක්. විශේෂයෙන් මේ රසායන විද්‍යාව යටතේදී රසායනික කර්මාන්ත ඒ වගේම අපි දන්නවා මේ පරිසරයේ තියෙන ස්වභාවික දේවල්. මේ ස්වභාවික දේවල් පාවිච්චි කරලා කොහොමද අපි ඉන්ජිනේරු නිෂ්පාදනය කරන්නේ? කොහොමද අපි කර්මාන්ත කරන්නේ? කොහොමද අපි බෙහෙත් ඖෂධ හදාගන්නේ? මේ වගේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය පදනම ඔබට රසායන විද්‍යා පදනම හදලා දෙනවා මේ SFT වල තියෙන රසායන විද්‍යා කොටසේ. ඒ වගේම තමයි මේකේ තියෙනවා ජීව විද්‍යා කොටස. දැන් ඔයාලා දන්නවා මේ බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කියන දේ. ඒ වගේම බයෝ ප්‍රොසෙස් ඉන්ජිනියරින් කියන දේ. ඉස්සරහට කොහොමද ජනප්‍රිය වෙගෙන එනවා. ඒ වගේම ජාන තාක්ෂණය අපි දන්නවා තව ටික කාලයකින් නැතුවම බැරි තාක්ෂණයන් බවට පත් වෙනවා. එතකොට සමහරක් වෙලාවට මේ කාර්මික දැනුම ඉංජිනේරුමය දැනුමත් එක්ක ජෛව විද්‍යා දැනුම තිබ්බොත් අපිට අනාගතයේ හොඳ නිෂ්පාදන රාශියකට යමේ හැකියාව තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම හොඳ උදාහරණයක් ගමු ස්කෑනර් එකක්. නේද? රෝගියෙක් ස්කෑන් කරන ස්කෑන් මැෂින් එකක් ගමු. එතකොට මේ මැෂින් එක පිළිබඳව ඉගෙන ගන්න කියලාට ඉංජිනේරුමය දැනුමත් අවශ්‍ය වෙනවා. මේ ජීව විද්‍යා දැනුමත් අවශ්‍ය වෙනවා. නේද? ඒ වගේම අපි රෝගාබාධ හඳුන්වා ගැනීමට තියෙන විශේෂිත උපකරණ ගත්තොත් ඔහුට ජීව විද්‍යා දැනුම ඒ වගේම ඉංජිනේරු දැනුම කියන දැනුම වර්ග දෙකම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට අපි දන්නා මේ ලෝකේ ශාක තුරන් වේගන යනවා. එතකොට මේවට විකල්ප නිෂ්පාදන අවශ්‍ය වෙනවානේ. දැන් ඉස්සර වගේ ගස් කපන්න බෑනේ දරුවනේ. එතකොට අපිට මොකද කරන්න වෙන්නේ? ඒවට විකල්ප නිෂ්පාදන අවශ්‍ය වෙනවා. එතකොට මේ ශාක කොහොමද හැදිලා තියෙන්නේ? අන්න ඒ වගේ දේවල් පිළිබඳව ඔබට ඉගෙන ගන්න මේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව කොටසට ජීව විද්‍යා කොටසක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ තාක්ෂණ වේද සඳහා විද්‍යාවේ ගණිත කොටසක් තියෙනවා. ගණිතය මැත්ස් පාර්ට් එකක් තියෙනවා. දැන් ගණිතයකදී බය වෙන්න එපා. විශේෂයෙන්ම ET ඒ වගේම BST හදාරන දරුවට අවශ්‍ය පදනම හදලා දෙන්න. දැන් ඔබ උසස් අධ්‍යාපනයට යද්දී ඉංජිනේරුම දැනුම ලබා ගද්දී ඒ දැනුම හදාරන්න අවශ්‍ය ෆවුන්ඩේෂන් එකක් අවශ්‍යයි නේ. ඒ කියන්නේ ඔබට යම්කිසි සුළු කිරීමක් කරන්න කොහොමද ඒක කරන්නේ? ඒ වගේම යම්කිසි නිර්මාණයක් කොහොමද කරන්නේ? අන්න ඒ වගේ දේවල් ඔබට අවබෝධ කරලා දෙන්න විශේෂයෙන්ම සාමාන්‍ය පෙළට වැඩිය චුට්ටක් වැඩි වෙච්ච සාමාන්‍ය පෙළ ගණිතයට එහා චුට්ටක් ගියපු ගණිත කොටසකුත් දීලා තියෙනවා. දැන් අපි දන්නවා අපි හදන තාක්ෂණයනේ. එතකොට මේ නවීන තාක්ෂණයේ පුතේ තොරතුරු තාක්ෂණය නැතුව යන්න බෑ. ඒක නිසා මේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන කොටසට විශේෂයෙන්ම ICT කොටසකුත් ඇතුළත් කරලා තියෙනවා. දැන් ICT කියන්නේ මේ A level ICT වගේ නෙමෙයි. විශේෂයෙන්ම ඔබ දන්නවා සාමාන්‍ය පරිගණකයක් පාවිච්චි කරන්න, පරිගණකයක් රිපෙයාර් කරගන්න, ඒ වගේම ඔබට අන්තර්ජාලය පාවිච්චි කරන්න, අන්තර්ජාලයෙන් ඔබ ආරක්ෂා වෙන්න, අන්න ඒ වගේ මේ මූලිකාංග තොරතුරු තාක්ෂණයේ තියෙන මූලිකම දේවල් ටික ඔබට හඳුන්වා දෙන්න මෙන්න මේ ICT කොටසකුත්
හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඔබ දන්නවා ඔබට මේ නව විෂය නිර්දේශය යටතේ විශේෂයෙන්ම අලුත් වෙන දැනුම ඔබ වෙත ලබා දෙන්න තමයි මේ DP Education channel එක ඔස්සේ ඔබට විශේෂිතව මේ පාඩම් මාලාව පෙළ නගලා තියෙන්නේ. එතකොට ඔබ හැම වෙලාවෙම චිත්ත රූප මවා ගන්න ඔබ සාමාන්‍ය සජීවී පන්තියක ඉන්නේ කියලා දරුවනේ. එතකොට මම සමහරට මේක කියන්න කිව්වට පස්සේ ඔයාලත් හොඳට ශබ්ද නගලා කිව්වොත් තමයි මේක අවබෝධ වෙන්නේ. ඒක නිසා මේ පාඩම් මාලාව ඔබ හදාරද්දී ඔබ සජීවීව පන්තියක ඉන්නවා කියලා හිතාගෙන මාත් සමග ඔබට අහන ප්‍රශ්න වලට උත්තර දීලා හදන්න කියන දේවල් හදලා අඳින්න කියන දේවල් ඇඳලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. එහෙම වුණොත් ඔබට විෂය පරතරයට යාමට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක අපි මේ DP Education ඔස්සේ ඔබට ලබලා දෙනවා. එහෙනම් අපි පාඩමට යමු. දැන් අපි දන්නවා මේ ජීවය ඔබ මම ඇතුළු ජීවීන් බහුතරයක් ජීවත් වෙන ආකාරය ගත්තොත් එහෙම විශේෂයෙන්ම ස්ත්‍රී සහ පුරුෂ කියලා දෙගොල්ලක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම පුරුෂයාගේ තියෙන ශුක්‍රාණුව ඒ වගේම කාන්තාවගේ තියෙන ඩිම්බාණුව. අපි ගත්තොත් එහෙම පුරුෂ පාර්ශවයේ තියෙන ශුක්‍රාණු සහ ස්ත්‍රී පාර්ශවයේ තියෙන මේ අණ්ඩසෛල. මේ ඩිම්බාණුවට තව වචනයක් අපි අණ්ඩසෛල කියලා පාවිච්චි කරනවා. මේ අණ්ඩසෛල කියන දෙන්න එකතු වෙලා එහෙම නැත්නම් අපි කියනවා සංසේචනය වෙලා හැදෙන මේ තනි ද්විගුණ සහිත සෛලයක් තමයි අපි කියන්නේ යුක්තාණුව කියලා. ඔබ දන්නවා ඕ ලෙවල් ඉගෙනගෙන ඇති මේ යුක්තාණුව කියන එක ඊට පස්සේ කලලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේක භ්‍රූණයක් බවට පත් වෙනවා. අන්තිමේට මේකෙන් ලදරුවෙක් බිහි වෙනවා. මේක තමයි සාමාන්‍ය මිනිසාගේ පරිණාමය. මිනිසාගේ සැකසෙන ආකාරය එහෙම නැත්නම් මිනිසා බිහි වෙන ආකාරය. මේක බොහෝ දුරට සතුන්ටත් බොහෝ සමානතා තියෙනවා. අපි මේවා ඕ ලෙවල් වල ඉගෙනගෙන තියෙන නිසා මම මේ සඳහා එතරම්ම කාලයක් ගත කරන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම සමහරක් වෙලාවට විවිධ සෛල තියෙනවා. මේ සෛල ගත්තොත් එහෙම බොහෝ වෙලාවට අපිට අපේ පියවියසට එහෙම නැත්නම් තියුණුව බලන සාමාන්‍ය හැට පේන්නේ නැහැ දරුවනේ. අපි තියුණුව බලන සාමාන්‍ය හැට පේන්නේ නැහැ. ඉතින් අපි ඒ වෙලාවට මොකද කරන්නේ? අන්වීක්ෂ භාවිතය කරනවා. මුල්ම කාලවල මේවා අත්කාච විදිහට තිබ්බා. හැබැයි පස්සේ කාච දෙකක් විතර එකතු වෙලා සංයුක්ත කාච බවට පත් වුණා. සංයුක්ත අන්වීක්ෂ බවට. සංයුක්තයි කියන්නේ මොකද්ද දරුවෝ? ඔව් සංයුක්ත ගණිතය කියලා කියනවා. මොකද්ද සංයුක්තයි කියන එකේ තේරුම? ඔව් සංයුක්තයි කියන්නේ එකතු වෙලා කියලා නේ. එහෙනම් කාච පද්ධතියක්. එහෙම නැත්නම් කාච කිහිපයක් එකතු වෙලා මේ සංයුක්ත අන්වීක්ෂ හැදෙනවා. එතකොට තව වචනයක් තියෙනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂ. මොකද්ද? ඔව් යම්කිසි දෙයක් නිරීක්ෂණය කරන්න ශක්තිය දෙන්නේ ආලෝකයෙන් නම් අපි ඒවට කියනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂ කියලා. හැබැයි ඔබ දන්නවා මේ සමහරක් වෛරස් එහෙම නිරීක්ෂණය කරන්න අපේ විද්‍යාගාරවල තියෙන සාමාන්‍ය සංයුක්ත අන්වීක්ෂ වලට බෑ. ඉතින් ඒ වගේ වෙලාවට භාවිත වන විශේෂ අන්වීක්ෂ වර්ගයක් තමයි පුතේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ කියලා කියන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට හැකියාව තියෙනවා අපේ පියවිය හැට පේන්නේ නැති, ඒ වගේම ආලෝක අන්වීක්ෂයට පේන්නේ නැති, ඊටම තියුණු දේවල් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලට. ඉතින් ඔයාලත් අනාගතයේ සමහර වෙලාවට මේ වගේ නිපුණතාවල් ලබාගෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලට වැඩි හොඳ නිෂ්පාදන සමහරට කරයි නේ. රයිට්. අපි එහෙනම් ඉස්සරහට යම් බලන්න අපි මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ යටතේ සාකච්ඡා කරනවා විශේෂයෙන් මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඔබ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ උසස් අධ්‍යාපනයේදී වැඩිදුර හදාරයි. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම ඔව් සාමාන්‍ය රාජධානි කියලා කියනවා අධිරාජධානි කියලා කියනවා. මොනවද මේ රාජධානි සහ අධිරාජධානි කියලා කියන්නේ? රාජධානි කිහිපයක් එකතු වෙලා හැදෙනවා මොනවද? අධිරාජධානි. එහෙමත් නැත්නම් අතිවිශාල රාජධානියකට අපි පාවිච්චි කරන වචනයක් මොකද්ද? අධිරාජධානිය කියලා. එහෙනම් අධිරාජධානියක් කියන්නේ එක්ක විශාල රාජ්‍යයක් එහෙම නැත්නම් රාජ්‍ය කිහිපයක් එකතු වෙලා. දැන් ජීවීන්ගෙත් ගත්තොත් එහෙම මේ ජීවී රාජ්‍යයන් අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම අපිට අධිරාජ්‍ය තුනක් තියෙනවා. ප්‍රධාන එක තමයි ආකියා. කියන බලන්න මාත් එක්ක ආකියා අධිරාජධානිය. අය පාරක් කියන්න බලන්න ආකියා අධිරාජධානිය.
අනිත් කෙනා තමයි බැක්ටීරියා අධිරාජධානිය. අනිත් කෙනා කවුද? බැක්ටීරියා අධිරාජධානිය. ඊළඟ කෙනා තමයි පුතේ යුකැරියා අධිරාජධානිය. මේක EU කියලා කියන්නේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ යුකැරියා. යුකැරියා අධිරාජධානිය. එතකොට මේ ආකියා අධිරාජධානිය තනියම ඉන්නවා. බැක්ටීරියා අධිරාජධානිය තනියම ඉන්නවා. හැබැයි මේ යුකැරියා අධිරාජධානිය මොකද වෙන්නේ? කොටස් 4කට බෙදෙනවා. විශේෂයෙන්ම ප්‍රොටිස්ටා, මේක ප්‍රොටිස්ටා කියලා අපි හදාගත්ත බලවන්නවා. ප්‍රොටිස්ටා රාජධානිය, දිලීර රාජධානිය, ප්ලාන්ටේ රාජධානිය සහ අනිමාලියා. රයිට්. අනිමාලියා, මේක ඇනිමාලියා කියලාත් කියනවා, අනිමාලියා කියලාත් කියනවා. ඇනිමල්ස්ලා. ප්ලාන්ටේ කිය වචනේම කියනවා මොකද්ද පුතේ? ප්ලාන්ටර්ස් නේ. ශාක. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ජීවීන් මේ සියලු දෙනාම ආකියා, බැක්ටීරියා, යුකැරියා කියන අධිරාජධානිය වලට අයිති වෙන්න බලනවා බොහෝ සෙයින්. රයිට්. ඊට අමතරව මේ ප්‍රොටිස්ටා, දිලීර, ප්ලාන්ටේ සහ අනිමාලියා කියන රාජධානි ටික යුකැරියා අධිරාජධානිය යටතේ සැකසීලා තියෙනවා. රයිට්. එතකොට අපි ඉස්සරහට කතා කරනවා මේ අධිරාජධානි වල සහ රාජධානි වලට අයිති නැති කට්ටියක් ඉන්නවා. හරි. ඒ පිළිබඳව ඔබට විශේෂ නිර්දේශයේ ගැඹුරට කතා කරන්න නැති නිසා මා ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඔබ මූලිකව දැනගෙන ඉන්න ඕනේ ප්‍රධාන වශයෙන් අධිරාජධානි 3ක් තියෙනවා. ඒ අධිරාජධානි 3 යටතේ මෙන්න මේ කියන රාජධානි 4 ඉන්නවා. ඒ කියන්නේ යුකැරියාට අයිති රාජධානි 4ක් ඉන්නවා. හරි. මේ කොටස තරම්ම දැන් අපි දන්නවා මේ හොඳු යට පැලක් සහිත ජීවීන්ට අපි කියන කවුරු කියලාද? පෘෂ්ඨවංශීන් කියලා නේ. රයිට්. එහෙනම් හොඳු යට පැලක් තියෙන ජීවීන්ට අපි කියනවා කවුද? පෘෂ්ඨවංශීන් කියලා. අපි දන්න පෘෂ්ඨවංශීන් කවුද ඉන්නේ? ඔව්. හරි. දැන් අපි ගත්තොත් එහෙම මාළු. මාළුන්ගේ සමහරක් කට්ටිය ඉන්නවා හොඳු යට පැලක් සහිත කට්ටිය නේ. රයිට්. ඊට පස්සේ වඳුරු එහෙම ගත්තොත් එහෙම ඔව් එයාලගෙත් තියෙනවා නේ. බොහොමයක් කුරුල්ලෝ ඔව් එයාලගෙත් හොඳු යට පැලක් සහිතයි නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ විශේෂයෙන්ම සමහරක් සර්පයෝ. මෙයාලත් හොඳ යට පෙලක් සහිත ජීවීන්. එහෙනම් මේ හොඳ යට පෙලක් තියෙන කට්ටියට අපි කියනවා කවුරු කියලාද? පෘෂ්ඨවංශීන් කියලා. හොඳ යට පෙලක් සහිත ජීවීන්ට අපි කියනවා කවුරු කියලාද? පෘෂ්ඨවංශීන් කියලා. අපි චුටි දවසට ඉගෙන ගන්නවා නේද? රයිට්. ඔයාලා ඇට සැකිලි එහෙමත් දැකලා ඇති සමහරක් සතු. ඒ වගේම හොඳ යට පෙලක් නැත්තම් අපි එයාලට කියනවා මොකද්ද? අපෘෂ්ඨවංශීන් කියලා. හොඳ යට පෙලක් නැති ජීවීන් ඉන්නවා. අපි යාලට කියන පුතේ මොනවයි කියලාද? අපෘෂ්ඨවංශීන් කියලා කියනවා. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔය මී මැස්සෝ වගේ කට්ටිය එයාලගේ හොඳ යට පෙලක් තියෙන දරුවනේ නෑ හොඳ යට පෙලක් නෑනේ. රයිට්. එතකොට ගොළුබෙල්ල ගත්තොත් එහෙම ගොළුබෙල්ලගේ හොඳ යට පෙලක් තියෙනවද? නෑ හොඳ යට පෙලක් නෑනේ. හොඳම දේ තමයි මේ ජීවියෙක් මැරුණට පස්සේ ඉතිරි වෙන කෑලි ටික දැක්කනම් අපිට එහෙම නැත්තම් මෙයාගේ මැරුණට පස්සේ පස් වෙනවනේ. පස් වෙන්න චුට්ටකට ඉස්සරලා අපිට මෙයාලගේ සැකිල්ල දැක ගැනීමට හැකියාවක් තියෙනවා. මේ සැකිල්ලේ කොඳුනාරටියක් එහෙම නැත්නම් කොඳු යට පෙලක් තියෙනවා නම් කොඳුනාරටියක් එහෙම නැත්නම් කොඳු යට පෙලක් තියෙනවා නම් අපි යාලට කියනවා මොනවයි කියලාද? ඔව්. කොඳු යට පෙලක් තියෙනවා නම් පෘෂ්ඨවංශීන්, කොඳු යට පෙලක් නැත්නම් අපෘෂ්ඨවංශීන්. රයිට්. එතකොට අපි ඉස්සරහට යන්න බලන්න. දැන් මෙතනින් තමයි අපේ උසස් පෙළ කොටස් ටික නියමාකාරව පටන් ගන්න. අපිට ජීවීන් වෙන් කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා මෙයාලගේ සෛල සංවිධානය අනුව. ඒ කියන්නේ මෙයාලගේ හැදිලා තියෙන සෛල අනුව අපි කියනවා කොහොමද ජීවීන් කොටස් කරන්න කියලා. දැන් පළවෙනිට අපි ගත්තොත් එහෙම ජීවියෙක්ගේ සෛල සංවිධානය අනුව පළවෙනිම දෙනා තමයි පෘෂ්ඨවංශී අපි කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල කියලා. පළවෙනි කෙනා කවුද? ප්‍රාග්න්‍යෂ්ටික සෛල. ඒ වගේම දෙවෙනි කෙනා තමයි ශූන්‍යෂ්ටික සෛල. හරි. දැන් අපි ගත්තොත් එහෙම යම්කිසි ජීවියෙක් හැදිලා තියෙන සෛල අපි දන්නවා සෛල රාශියක් එකතු වෙලා මොනවද හැදෙන්නේ පුතේ? පටක හැදෙනවානේ. සෛල රාශියක් එකතු වෙලා මොනවද හැදෙන්නේ? පටක හැදෙනවා. රයිට්. එතනින් පස්සේ මොකද වෙන්නේ? අපි ජීවියා නිර්මාණය වෙන දේ දක්වා මේ වගේ අවයව හැදෙනවා නේද? හරි. අපි බලමු මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධාන සහ
ශූන්‍යෂ්ටික සෛල සංවිධාන කියන්නේ මොනවද කියලා. විශේෂයෙන්ම සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැත්තම් මොකද්ද සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැත්තම් එයා ප්‍රාග්න්‍යෂ්ටික. ඒ වගේම සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා නම් එයා ශූන්‍යෂ්ටික. අය පාර මාත් එක්ක සියලු දෙනා කට ඇරලා කියන්න බලන්න. සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැත්තම් එයා ප්‍රාග්න්‍යෂ්ටික. ඒ වගේම සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා නම් එයා ශූන්‍යෂ්ටික. ඉතින් දරුවනේ මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල ගත්තොත් එහෙම මේ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටියගේ න්‍යෂ්ටිය වටේට පටල එහෙම නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් මේ ශූන්‍යෂ්ටික සෛලවල න්‍යෂ්ටිය තියෙනවානේ. න්‍යෂ්ටිය මොකද කරන්නේ? ඔව් සෛලයක පාලන කටයුතු. ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ජානමය ලක්ෂණ අරන් යන එක ප්‍රධාන වශයෙන්ම කරන්නේ කවුද? න්‍යෂ්ටිය. කොටින්ම කිව්වොත් න්‍යෂ්ටිය තමයි සෛලයක ප්‍රධානියා වෙන්නේ නේ. කොටින්ම කිව්වොත් න්‍යෂ්ටිය තමයි සෛලයක ප්‍රධානියා වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් මේ ප්‍රාග්න්‍යෂ්ටික සෛල මේ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටියගේ න්‍යෂ්ටිය වටේට පටල නැහැ. ඒ කියන්නේ මේවා පටල වලින් ආවරණය වෙලා නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් මෙයාගේ වටේට එක පටලයක් නෙවෙයි. පටල දෙකකින් වට වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් ප්‍රාග්න්‍යෂ්ටික කෙනා ගත්තොත් එහෙම පුතේ මෙයාගේ වටේට පටල වලින් වැටවෙච්ච න්‍යෂ්ටියක් නැහැ. ඒ කියන්නේ න්‍යෂ්ටිය වටේට පටල නැහැ. හැබැයි අපි මේ ශූන්‍යෂ්ටික සෛල ගත්තොත් එයාගේ වටේට පටල දෙකක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ සෛලයේ තියෙන කුඩා කැබලි එහෙම නැත්නම් කුඩා අයිතම අපි කියනවා ඉන්ද්‍රේකා කියලා. දැන් මේ සෛලයේ තියෙනවනේ තවත් කෑලි බෑලි කොටින්ම කිව්ව සිංහල භාෂාවෙන්. එතකොට මේ තියෙන කෑලි බෑලි වලට අපි කියනවා ඉන්ද්‍රේකා කියලා. මොනවා කියලාද කියන්නේ? ඉන්ද්‍රේකා. මේ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය ගත්තොත් එහෙම මේ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටියගේ ඉන්ද්‍රේකා තියෙනවනේ. මේ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටියගේ ඉන්ද්‍රේකා ගත්තොත් මේ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටියගේ ඉන්ද්‍රේකා ගත්තොත් මේ ඉන්ද්‍රේකා වටේට පටල නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් එහෙම මෙන්න මේ ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් එහෙම අපි ඉන්ද්‍රේකාව තියනවා මෙන්න මෙහෙම. මේ ඇතම් ඉන්ද්‍රේකා හැමෝම නෙමෙයි බොහොමයක් ඉන්ද්‍රේකා ගත්තොත් ඉන්ද්‍රේකා වටේටත් චූටි මේ ආකාරයේ පටලයක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල තියෙන ඉන්ද්‍රේකා කවුද පුතේ? ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල තියෙන ඉන්ද්‍රේකා වටේට මොනවද නැත්තේ? පටල ආවරණයක් නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කට්ටියගේ බොහොමයක් ඉන්ද්‍රේකා පටල වලින් ආවරණය වෙලා තියෙනවා. දැන් අපිට ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය ගත්තොත් මෙයාලා ඊටාම කුඩායි. ඉතින් ඊටාම කුඩා නිසා අපේ සාමාන්‍ය ඇහැ අපි කියනවා පියවිහැ කියලා. මේ පියවිහෙන් අපිට බලා ගැනීමේ හැකියාවක් නැහැ ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය. ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය ප්‍රමාණයෙන් ඊටාම කුඩායි. කියමු බලන්න මාත් එක්ක ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය ප්‍රමාණයෙන් ඊටාම කුඩායි. ඒක නිසා සාමාන්‍ය අපේ ඇස් දෙක පියවිහැට මේ ප්‍රාග්න්‍යෂ්ටිකින් බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රාග්න්‍යෂ්ටිකයෝ බලා ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම අන්වීක්ෂයක සහාය ලබා ගන්න වෙනවා. ප්‍රාග්න්‍යෂ්ටිකයෝ බලා ගන්න මොකද කරන්න ඕන පුතේ? අන්වීක්ෂයක සහාය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ශූන්‍යෂ්ටිකයෝ. මේ ශූන්‍යෂ්ටිකයෝගේ සමහරක් කට්ටිය අපිට බලා ගන්න අන්වීක්ෂ පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ශූන්‍යෂ්ටිකයින්ගේ සමහරක් ඉන්නවා අපිට අන්වීක්ෂ නැතුව ටිකක් අපහසුවෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙන කට්ටිය. පැහැදිලිද? එහෙනම් අපි ගත්තොත් ප්‍රාග්න්‍යෂ්ටික කට්ටියද ලොකු ශූන්‍යෂ්ටික කට්ටියද? ඔව් ශූන්‍යෂ්ටික කට්ටිය මේ පැත්තේ කට්ටිය ලොකුයි. ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය කුඩායි. ශූන්‍යෂ්ටික කට්ටිය ලොකුයි. ප්‍රාග්න්‍යෂ්ටික කට්ටිය ඊටාම කුඩායි. ඒක නිසා මෙන්න මේ ප්‍රාග්න්‍යෂ්ටිකය අපිට බලා ගන්න අන්වීක්ෂය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ශූන්‍යෂ්ටිකය ගත්තොත් ශූන්‍යෂ්ටිකයන්ගේ සමහරක් අපිට පියවිහැට පේන්නෙම නැහැ. හැබැයි ශූන්‍යෂ්ටිකයන්ගේ ඇතැම් කොටස් තියෙනවා. ඇතැම් කට්ටිය ඉන්නවා ශූන්‍යෂ්ටික පවුලට අයිති සෛල සංවිධාන තියෙනවා.
අපිට අන්වීක්ෂයකින් තොරව බලා ගැනීමේ හැකියාවක් තියෙන. පැහැදිලි නේද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ ප්‍රාග්නස්ටික සෛලවල හිස්ටෝන කියන ප්‍රෝටීන නැහැ. ප්‍රාග්නස්ටික සෛලවල හිස්ටෝන කියන ප්‍රෝටීන නැහැ. හැබැයි සූන්‍යෂ්ටික සෛල ගත්තොත් එහෙම හිස්ටෝන කියන ප්‍රෝටීන් වර්ගය අපිට දක්නට ලැබෙනවා. ඒ වගේ මේ ප්‍රාග්නස්ටිකෙන් ගත්තොත් එහෙම මේ ප්‍රාග්නස්ටිකෙන්ගේ වෘත්තාකාර DNA අණු න්‍යෂ්ටික ද්‍රව්‍ය විදිහට. කවුද? ඔව්. න්‍යෂ්ටික ද්‍රව්‍ය විදිහට එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට. සෛලය පාලනය කරන ද්‍රව්‍ය එහෙම නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ජානමය ලක්ෂණ ඉදිරියට අරන් යන කට්ටිය විදිහට රයිට් මේ වෘත්තාකාර DNA අණු ඉන්නවා. නිකන් වෘත්තාකාර DNA අණුවක් කියලා කියන දරුවෝ අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ චූටි නිකන් පණුවෙක් වගේ අයිටම් එකක්. වෘත්තාකාර DNA අණු. පස්සේ කාලෙක ඔබ වැඩිපුර ඉගෙන ගන්නේ DNA RNA ගැන. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ ඊටාම කුඩා තිත්තගේ අයිටම් එකක් තියෙනවා. අයිතමයක් තියෙනවා. අපි ඒකට කියනවා රයිබෝසෝම කියලා. අපි රයිබෝසෝම වල ප්‍රමාණය මනින ඒකකය තමයි S කියලා කියන්නේ. S කියන ඒකකය. එතකොට ප්‍රාග්නස්ටික සෛලවල තියෙන්නේ 70 S ප්‍රමාණයේ රයිබෝසෝම. සූන්‍යෂ්ටික සෛල ගත්තොත් සූන්‍යෂ්ටික සෛලවල තියෙනවා 80 S ප්‍රමාණයේ රයිබෝසෝම. හරි. එතකොට අපි ප්‍රාග්නස්ටික ගත්තොත් මෙයාලගේ ප්‍රමාණය පුතේ කුඩායි. කොච්චර කුඩාද කිව්වොත් මෙයාව මනින ඒකකය තමයි මයික්‍රෝමීටර්. මොන වගේද මෙයාව මනින්නේ පුතේ? මයික්‍රෝමීටර්. මේ ප්‍රාග්නස්ටිකය ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රාග්නස්ටිකයන්ගේ ප්‍රමාණය ඔබට පේනවා 0.5යි සහ 5 මයික්‍රෝමීටර් අතර. මේ සංකේතය මියු. අපි මෙන්න මෙහෙම ලියනවා මියු. මේ මයික්‍රෝමීටර්. මියු m කියන්නේ මයික්‍රෝමීටර්. එතකොට ඔබ දන්නවා මිලි මයික්‍රෝ පිකෝ නැනෝ අතර සම්බන්ධය ඔබ ඒකක හා මිනුම් ඒකක යටතේදී ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙයාගේ ප්‍රමාණය කුඩායි. කුඩා ප්‍රමාණය තමයි 0.5 මයික්‍රෝමීටර අතර. මෙයා කුඩා නිසාම ප්‍රමාණය කුඩා නිසා පුතේ මේ ප්‍රාග්නස්ටිකයෝ සියලුම ප්‍රාග්නස්ටිකයෝ අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. එහෙනම් අපි කියනවා සියලුම ප්‍රාග්නස්ටිකයෝ අන්වීක්ෂයයි කියන. එතකොට ප්‍රාග්නස්ටික කියන වචනයෙන්ම කියවෙනවා මෙයාගේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ කියලානේ. එහෙනම් ඒ වගේම තමයි සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ වගේම මෙයාගේ න්‍යෂ්ටිය අපි ගත්තොත් එහෙම න්‍යෂ්ටිය පටල වලින් වට වෙලා නැහැ. මේ න්‍යෂ්ටිය පටල වලින් වට වෙලත් නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රාග්නස්ටික සෛල මෙයාලගේ මේ හිස්ටෝන කියන ප්‍රෝටීන් වර්ගය නැහැ. හිස්ටෝන ප්‍රෝටීන් වර්ගය නැහැ. ඒ වගේම පටලමය ඉන්ද්‍ර එකක් නැහැ. එතකොට මෙයාගේ රයිබෝසෝම තියෙනවා 70 S ප්‍රමාණයේ රයිබෝසෝම තියෙනවා. මේ රයිබෝසෝම ප්‍රමාණය කීයද පුතේ? 70 S ප්‍රමාණයේ රයිබෝසෝම. ඒ වගේම වෘත්තාකාර DNA. අපි මේ වෘත්තාකාර DNA අණුවට තව නමක් කියනවා. නියුක්ලියොයිඩය කියලාත් කියනවා. නියුක්ලියොයිඩය කියලාත් කියනවා. මෙන්න මේ වෘත්තාකාර DNA අණු න්‍යෂ්ටික ද්‍රව්‍ය. එහෙම නැත්නම් සෛලයේ න්‍යෂ්ටිය හැදිලා තියෙනවා මෙන්න මේ DNA වලින්. එහෙම නැත්නම් අපි කියනවා මේ ප්‍රවේණික ද්‍රව්‍ය DNA කියලා. මොකද්ද ප්‍රවේණික ද්‍රව්‍ය කියන්නේ? දැන් සමහර කට්ටිය කියන අනේ තාත්තා වගේමයි කියලා නේද? කට්ටිය කියන අම්මගේ කපාප පළුව. එහෙම කියනවනේ. රයිට් තව කියන මේ කිරියම්මා වගේමයි කියන. මේ පරම්පරාවෙන් පරම්පරාවට ජානමය ලක්ෂණ ගෙන යන ද්‍රව්‍ය වලට අපි කියන අපතේ ප්‍රවේණික ද්‍රව්‍ය කියලා. මොන ද්‍රව්‍යද? ප්‍රවේණික ද්‍රව්‍ය කියලා කියනවා මේ පරම්පරාවෙන් පරම්පරාවට ජානමය ලක්ෂණ ගෙන යන කට්ටිය. හරි. එතකොට දැන් අපි කතා කරා ප්‍රාග්නස්ටිකයින්ගේ ලක්ෂණ කිහිපයක්. පළවෙනි එක මෙයාලගේ ප්‍රමාණය ඊටාම කුඩායි. ප්‍රමාණය කොච්චරද? 0.55 මන්න ඒකකය 0.55 මයික්‍රෝමීටර්. මෙයාලා කුඩාම නිසා අපිට බලන්න වෙන්නේ මෙයාලා කාගෙන්ද? අන්වීක්ෂයෙන්. එහෙනම් අපි කියනවා මේ සියලු ප්‍රාග්නස්ටිකයෝ අන්වීක්ෂයයි. ඒ වගේම අපි ගත්තොත් එහෙනම් මෙයාගේ න්‍යෂ්ටිය සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෙවෙයි තියෙන්නේ. රයිට්. ඒ වගේම
මේ න්‍යෂ්ටිය වටේට පටල තියෙනවද? පටලමය ආවරණයක් තියෙනවද? නෑ. න්‍යෂ්ටිය වටේට පටලමය ආවරණයක් නෑ. ඒ වගේම මේකේ හිස්ටෝන ප්‍රෝටීන තියෙනවද? නෑ. හිස්ටෝන ප්‍රෝටීන නෑ. ඒ වගේම DNA වෘත්තාකාර DNA ඔව් තියෙනවා. මොන විදිහට තියෙන්නේ? ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙයාගේ සෑදිලා තියෙන චූටි අවයව වලට අපි කියනවා මොනවා කියලාද? ඉන්ද්‍රිකා කියලා. ඉන්ද්‍රිකා වටේට පටල තියෙනවද? නෑ. පටල නෑ. එතකොට මෙයාගේ රයිබෝසෝම තියෙනවා. මෙයාගේ තියෙන රයිබෝසෝම වල ප්‍රමාණය කීයද? 70S ප්‍රමාණයනේ. මෙයාගේ තියෙන රයිබෝසෝම වල ප්‍රමාණය කීයද පුතේ? 70S ප්‍රමාණයේ රයිබෝසෝම තමයි මෙයාගේ තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ ශූන්‍යෂ්ටික සෛල සම්බන්ධය. ප්‍රාග්නෂ්ටිකයට සාපේක්ෂව ශූන්‍යෂ්ටිකයෙන් මොකද වෙන්නේ පුතේ? ප්‍රමාණයෙන් විශාලයි. ඒක නිසා හැමෝම නෙමෙයි. මෙන්න මේ ශූන්‍යෂ්ටිකයින්ගේ right අපි ගත්තොත් ඇතැම් ශූන්‍යෂ්ටිකයෝ මේ ඇතැම් ශූන්‍යෂ්ටිකයෝ right ඇතැම් ශූන්‍යෂ්ටිකයෝ අපිට බලන්න වෙන්නේ අන්වීක්ෂේ. හැබැයි තවත් ශූන්‍යෂ්ටිකයෝ පිරිසක් ඉන්නවා අපිට අපේ සාමාන්‍ය ඇස් දෙකට පියවි හැට බලා ගන්නත් පුළුවන් කට්ටිය. පියවි ඇස right සෙට් එකක් ඉන්නවා මේ ශූන්‍යෂ්ටිකකින් සමහරක් කට්ටිය අපිට අන්වීක්ෂයෙන් විතරයි බලන්න පුළුවන්. හැබැයි තව කට්ටියක් ඉන්නවා අපිට පියවි හැට බලා ගැනීමේ හැකියාවක් තියෙන. දැන් දරුවනේ අපි ගත්තොත් එහෙම මෙයාගේ න්‍යෂ්ටිය සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක්. ශූන්‍යෂ්ටික කියන එකේ තේරුම තමයි සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් කියන එක. එහෙනම් මේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටිය ගත්තොත් මේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටිය එක පටලයකින් නෙමෙයි පටල දෙකකින් වට වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ශූන්‍යෂ්ටිකයි කිව්වොත් එහෙම මෙයාගේ න්‍යෂ්ටිය මොකද වෙලා තියෙන්නේ මේ? අපි ගත්තොත් එහෙම ඔන්න න්‍යෂ්ටිය තියෙනවා. මේ ආකාරයේ න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය පටල ඔන්න එක පටලයයි right න්‍යෂ්ටිය පටල දෙකකින් වට වෙලා තියෙනවා. න්‍යෂ්ටිය පටල දෙකකින් වට වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ශූන්‍යෂ්ටික සෛල මේ ශූන්‍යෂ්ටික සෛලවල හිස්ටෝන කියන ප්‍රෝටීන් වර්ගය තියෙනවා. මොන ප්‍රෝටීන්ද තියෙන දරුවෝ? හිස්ටෝන ප්‍රෝටීන්. එතකොට මේ හිස්ටෝන ප්‍රෝටීන් මත මොකද වෙලා තියෙන්නේ? මේ DNA තියෙනවානේ. මේ හිස්ටෝන ප්‍රෝටීන් මත මොකද වෙලා තියෙන්නේ? DNA වලින් වට වෙච්ච එහෙම නැත්නම් මේ හිස්ටෝන ප්‍රෝටීන මත වෙලිච්ච DNA වලින් සමන්විත වර්ණ දේහ එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය තියෙනවා. ඊළඟ විශේෂම දේ තමයි මේ ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් මේ ශූන්‍යෂ්ටික කට්ටියගේ පටලමය ඉන්ද්‍රිකා තියෙනවා. තියෙන ඉන්ද්‍රිකා වලින් බොහොමයක් එහෙම නැත්නම් සමහරක් පටලමය ඉන්ද්‍රිකා. ඒ කියන්නේ ඉන්ද්‍රිකා වටේටත් මේ න්‍යෂ්ටිය වටේට වගේම පටල දෙකක් නෑ එක පටලයක් තියෙනවා. අපි ඒවට කියනවා පටලමය ඉන්ද්‍රිකා කියලා. මොන ඉන්ද්‍රිකාද? පටලමය ඉන්ද්‍රිකා. මොන ඉන්ද්‍රිකාද? පටලමය ඉන්ද්‍රිකා තියෙනවා. ඒ වගේම දැන් අපි කිව්වා මේ ප්‍රාග්නස්ටික් කට්ටියගේ තියෙන්නේ 70s ප්‍රමාණයේ රයිබෝසෝම කියලා. දැන් මේ ශූන්‍යෂ්ටිකින් ගත්තොත් ශූන්‍යෂ්ටිකින් තියෙන දරුවනේ 80s ප්‍රමාණයේ රයිබෝසෝම. ප්‍රාග්නස්ටිකින් තියෙනවා කොහොමද? 70s ප්‍රමාණයේ රයිබෝසෝම. ශූන්‍යෂ්ටිකින් තියෙනවා මොනවද? 80s ප්‍රමාණයේ රයිබෝසෝම. දැන් මම කිව්වට පස්සේ කියන්න බලන්න. ප්‍රාග්නස්ටික්ගේ ප්‍රමාණය කුඩායි. ශූන්‍යෂ්ටික්ගේ ප්‍රමාණය ඊටාම විශාලයි. ඊටාම නෙවෙයි විශාලයි. right. එතනින් පස්සේ ප්‍රාග්නස්ටික් සයිස් එක කොච්චරද? ප්‍රමාණය කොච්චරද? 0.55 මයික්‍රෝමීටර්. ශූන්‍යෂ්ටික්ගේ ප්‍රමාණය 500ත් මයික්‍රෝමීටර්. එතනින් පස්සේ ප්‍රාග්නස්ටික් ප්‍රමාණය කුඩා නිසා අන්වීක්ෂීයයි. සියල්ල අන්වීක්ෂීයයි. ශූන්‍යෂ්ටිකින්ගේ සමහරක් අන්වීක්ෂීය සමහරක් පියවෙසර බැලීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රාග්නස්ටික් කට්ටියගේ න්‍යෂ්ටිය වටේට පටල තියෙනවද? නෑ පටල නෑ. හැබැයි ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් ශූන්‍යෂ්ටිකයාගේ න්‍යෂ්ටිය වටේට පටල කීයක් තියෙනවද? පටල දෙකක් තියෙනවා. ඒ වගේම ප්‍රාග්නස්ටික් කට්ටිය හිස්ටෝන ප්‍රෝටීන තියෙනවද? නෑ. ශූන්‍යෂ්ටික කට්ටිය හිස්ටෝන ප්‍රෝටීන තියෙනවද? ඔව්. ප්‍රාග්නස්ටික් කට්ටියගේ වෘත්තාකාර DNA මොනවා විදිහට තියෙන්නේ? න්‍යෂ්ටික ද්‍රව්‍ය විදිහට. ඒ වගේම ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් හිස්ටෝන ප්‍රෝටීන් මත වෙලිච්ච මොනවද තියෙන්නේ? DNA වලින් සමන්විත වර්ණ දේහ තියෙනවා. ප්‍රාග්නස්ටික් කට්ටියක පටලමය ඉන්ද්‍රිකා නැහැ. ශූන්‍යෂ්ටික් කට්ටිය ගත්තොත් පටලමය ඉන්ද්‍රිකා තියෙනවා. ඒ වගේම ප්‍රාග්නස්ටිකින්ගේ
රයිබෝසෝම තියෙනවා ශූන්‍යෂ්ටික කියන තියෙනවා. හැබැයි ප්‍රාග්නෂ්ටික රයිබෝසෝම ප්‍රමාණය කීයද? 70s. ශූන්‍යෂ්ටික රයිබෝසෝම වල ප්‍රමාණය 80s ප්‍රමාණය රයිබෝසෝම තියෙනවා. එතකොට චූටි ප්‍රශ්නයක්. ප්‍රාග්නෂ්ටික කෙනෙක් ගැන ඇහුවොත් එහෙම ලියවෙන්න ඕනේ টොප් පොයින්ට්ස්. අපි ගත්තොත් එහෙම ප්‍රධාන පොයින්ට්ස් මොනවාද කියලා අපි මම ඒවට තරු දාන්නම්. විශේෂයෙන්ම මෙන්න මේ පොයින්ට් එක ඒ වගේ මෙන්න මේ පොයින්ට් එක. හරි. ශූන්‍යෂ්ටික ගැන ලියුවොත් එහෙම අනිත් පොයින්ට් එක අපිට පටලමේ ඉන්ද්‍රිකා තියෙනවා කියන පොයින්ට්. මෙන්න මේ තරුදා පොයින්ට් දෙක ප්‍රාග්නෂ්ටික කියවෙද්දී ලියවෙන්න ඕනේ. ශූන්‍යෂ්ටික කියවෙද්දී මෙන්න මේ තරු දාපු ඉතිරි පොයින්ට් දෙක කියවෙන්න අවශ්‍ය වෙනවා. අපි ඉස්සරහට යමු බලන්න. හරි. දැන් අපි ගත්තොත් එහෙම මේ ප්‍රාග්නෂ්ටික සෛල වලට අයිති ප්‍රධාන වශයෙන් කට්ටියක් ඉන්නවා. ශූන්‍යෂ්ටික සෛල වලට අයදාලා ප්‍රධාන වශයෙන් කට්ටියක් ඉන්නවා. ප්‍රාග්නෂ්ටික තුන්දෙනෙක් අපි කතා කරන ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා, ආකිබැක්ටීරියා සහ සයනොබැක්ටීරියා කියන තුන්දෙනා. බැක්ටීරියා, ආකිබැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. එතකොට මේ තුන්දෙනා ගත්තොත් දැන් මගෙන් ඔයාලගෙන් අහන සයනොබැක්ටීරියාවක් ගැන. විශේෂ නිර්දේශ සයනොබැක්ටීරියා ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න නැහැ. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ මේ බැක්ටීරියා කිව්වත්, ආකිබැක්ටීරියා කිව්වත්, සයනොබැක්ටීරියා කිව්වත් මේ තුන්දෙනාටම තියෙන්නේ මොනවද? අර ප්‍රාග්නෂ්ටික ලක්ෂණ. දැන් මේ තුන්දෙනා ගැන අපි වෙන වෙනම දන්නේ නැති වුණත් මේ තුන්දෙනා ගැන පොදු ගුණ දන්නවා අපි. මොනවද මේකේ තියෙන පොදු ගුණ? අර ඉස්සරලා කතා කරපු ප්‍රාග්නෂ්ටික ලක්ෂණ ටික තියෙනවා මේ තුන්දෙනා ගැන. හරි? එතකොට අපිට ඊළඟට ශූන්‍යෂ්ටික කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන්, ඒ වගේම උසස් වර්ගයේ ශාක හා සතු. අපි මෙයාලට කියනවා ශූන්‍යෂ්ටික කට්ටිය. මාත් එක්ක කියමු ප්‍රාග්නෂ්ටිකෙන් කවුද? බැක්ටීරියා, ආකිබැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. බැක්ටීරියා, ආකිබැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. රයිට්. මේ කට්ටිය ප්‍රාග්නෂ්ටික කට්ටිය. එහෙනම් මගෙන් අහන සයනොබැක්ටීරියාවක රයිට් පටලමේ ඉන්ද්‍රිකා තියෙනවද නැද්ද? මේක ප්‍රාග්නෂ්ටිකයි ඒක නිසා පටලමේ ඉන්ද්‍රිකා නැහැ. මගෙන් අහනවා ආකිබැක්ටීරියා වල න්‍යෂ්ටිය වටේ පටල තියෙනවද? නැහැ. ඇයි ප්‍රාග්නෂ්ටික ලක්ෂණ? හරි. මගෙන් අහනවා ඇල්ගී. හරි. ඇල්ගී ගැන අහපු ගමන් මට ඉස්සරලම එන්න ඕනේ මොකද්ද? ඇල්ගී කියන්නේ කවුද? ශූන්‍යෂ්ටිකයෙක්. ඇල්ගී කියන්නේ කවුද? ශූන්‍යෂ්ටිකයෙක්. රයිට්. එහෙනම් ශූන්‍යෂ්ටිකය කට්ටියක් ඉන්නවා. ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් බොහෝ උසස් වර්ගයේ ශාක හා සතු. හරි. දැන් මේ කතා කරේ මම ප්‍රාග්නෂ්ටික සෛල සංවිධානයක් තියෙන කට්ටිය, ඒ වගේම ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් තියෙන කට්ටිය ගැන. දැන් තව කෙනෙක් ඉන්නවා. කවුද තව ඉන්නේ? විශේෂයෙන් ඔබ දන්නවා වෛරස්. වෛරස්. මේ වෛරස් එතකොට ප්‍රාග්නෂ්ටිකද ශූන්‍යෂ්ටිකද? නෑ. ප්‍රාග්නෂ්ටික කොට අයිති වෙන්නෙත් නෑ, ශූන්‍යෂ්ටික කොට අයිති වෙන්නෙත් නෑ. වෛරස් ගත්තොත් මේ වෛරස් වලට දරුවනේ සෛලීය සංවිධානයක් නැත. මේ වෛරස් ගත්තොත් සෛලීය සංවිධානයක් නැත. වෛරස් වලට සෛලීය සංවිධානයක් නැත. එතකොට වෛරස් කියන කෙනා ජීවීද අජීවීද? වෛරස් කියන්නේ ජීවීද අජීවීද? ඔව්. අපි ගත්තොත් මෙහෙම වෛරස් ගත්තොත් වෛරස් වල ජීවී ලක්ෂණ සමහරක් තියෙනවා. ඒ වගේම වෛරස් ගත්තොත් වෛරස් වල අජීවී ලක්ෂණ සමහරකුත් තියෙනවා. පැහැදිලිද? අපි ගත්තොත් එහෙම වෛරස් ගත්තොත් වෛරස් වල ජීවී ලක්ෂණ සල්පයකුත් තියෙනවා. ඒ වගේම වෛරස් වල අජීවී ලක්ෂණ සල්පයකුත් දක්නට ලැබෙනවා. දැන් ඔබට මම ඔබට කිව්වා මතක ඇති ප්‍රාග්නෂ්ටික තුන්දෙනෙක් කවුද? බැක්ටීරියා, ආකිබැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. ඒ වගේම ශූන්‍යෂ්ටිකින් ගැන කිව්වා ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් උසස් වර්ගයේ ශාක හා සතුන්. දැන් අපි ගත්තොත් එහෙම මෙච්චරලා අපි කතා කරේ ප්‍රාග්නෂ්ටික සහ ශූන්‍යෂ්ටික කට්ටියගේ වෙනස්කම්.
නේද? ප්‍රාග්ඥස්ටික සහ ශූන්‍යෂ්ටික කට්ටියගේ වෙනස්කම්. මේ වෙනස්කම් තියෙනවා වගේම මේ දෙගොල්ල ගත්තොත් දරුවනේ මේ දෙගොල්ලන්ගේ සමානකනුත් තියෙනවා. ප්‍රාග්ඥස්ටික සහ ශූන්‍යෂ්ටික දෙන්න ගත්තාම මේ දෙගොල්ලොන්ගේ වෙනස්කම් තියෙනවා වගේම මේ දෙගොල්ලන්ගේ සමානකනුත් තියෙනවා. හරි. දැන් අපි බලමු මොනවාද මේ සමානකම් කියලා. ඔව්. විශේෂයෙන් පළවෙනි සමානකම තමයි දෙන්නගෙම ප්ලාස්ම පටලය පිහිටන. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම සෛලයක් තියෙනවා. මේ සෛලය වටේට පටලයක් තියෙනවා. මේ පටලයට අපි කියනවා ප්ලාස්ම පටලය කියලා. මේ සෛල ප්ලාස්ම පටලය කියන එක ඔබට අපහැදිලි නම් ඔබ ලියන්න ප්ලාස්ම පටලය කියලා. ඒ වගේම තමයි සෛලයක අභ්‍යන්තරයේ. මෙන්න මේ සෛලයක අභ්‍යන්තරයේ ඉන්ද්‍රයිකා ඇර ඉතිරි කෑල්ල. ඉන්ද්‍රයිකා හැර ඉතුරු කොටසට අපි කියනවා සෛල ප්ලාස්මය කියලා. සෛල ප්ලාස්මය කියලා. එතකොට වටේ තියෙන ප්ලාස්ම පටලය මේ ප්ලාස්ම පටලයට වටේ සමහර වෙලාවට සෛල බිත්තියක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මැද තියෙනවා සෛල ප්ලාස්මය. ඒ වගේම ප්‍රමාණය වෙනස් වුණත් අපි දන්නවා මෙයාලගේ මොනවද තියෙන්නේ පුතේ? ඔව්. දෙන්නගෙම තියෙනවා ප්‍රමාණය වෙනස් වුණත් මොනවද තියෙන්නේ? ඔව්. රයිබෝසෝම තියෙනවා. ප්‍රමාණයෙන් වෙනස් වුණත් චූටි චූටි තිත්තිත් වගේ රයිබෝසෝම තියෙනවා. ප්‍රාග්ඥස්ටික කට්ටියගේ 70s ශූන්‍යෂ්ටික කට්ටියගේ 80s රයිබෝසෝම තියෙනවා. ඒ වගේම තමයි මේ දෙන්නම ජීවීන්. ප්‍රාග්ඥස්ටික සෛල සහිත ජීවීන් ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් සහිත ජීවීන්. ඒක නිසා මේ දෙකොල්ලම ජීවී නිසා මේ දෙකොල්ලන්ගේම පුතේ මොනවද තියෙන්නේ? මේ දෙකොල්ලන්ගේම තියෙනවා ප්‍රවේණික ද්‍රව්‍ය. මේ දෙකොල්ලන්ගේම ප්‍රවේණික ද්‍රව්‍ය තියෙනවා. එහෙම නැත්නම් තව වචනයක් කියනවා න්‍යෂ්ටික ද්‍රව්‍ය. න්‍යෂ්ටික ද්‍රව්‍ය මේ දෙකොල්ලන්ගේම තියෙනවා. හරි. එහෙනම් අපි කිව්වා ප්‍රාග්ඥස්ටික සහ ශූන්‍යෂ්ටික සෛල අතර සමානකම් මොන පටලයේද පිහිටන්නේ? ප්ලාස්ම පටලයේ පිහිටනවා. ඒ වගේම සෛලයේ මැද සෛල ප්ලාස්මයේ පිහිටනවා. ඒ වගේම ප්‍රමාණයෙන් වෙනස් වුණත් රයිබෝසෝම තියෙනවා. ඒ වගේම ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වෙනවා. හේතුව මේ දෙන්නම ජීවීන්. හරි. අපි පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලමු ඔබට මේ දේවල් මතකද කියලා. රයිට්. දැන් ඔබට මතකද බලන්න මෙන්න මේ ප්‍රාග්ඥස්ටික හා ශූන්‍යෂ්ටික සෛල අතර සමානකම්. වෙනස්කම්. ඔව්. ප්‍රමාණය ඊටම කුඩායි. ශූන්‍යෂ්ටික කට්ටිය විශාලයි. ප්‍රාග්ඥස්ටික කට්ටියගේ ප්‍රමාණය 0.55 මයික්‍රෝමීටර අතර. ශූන්‍යෂ්ටික කට්ටියගේ ප්‍රමාණය 500ත් මයික්‍රෝමීටර අතර. ඒ වගේම ප්‍රාග්ඥස්ටික කට්ටිය සියල්ලම අන්වීක්ෂයයි. ශූන්‍යෂ්ටික කට්ටිය සමහරක් කට්ටිය පියවි හැට පේනවා. සමහරක් ශූන්‍යෂ්ටිකෙන් පියවි හැට පේන්නේ නැහැ. ඒ වගේම ප්‍රාග්ඥස්ටිකෙන් ගත්තොත් එහෙම ප්‍රාග්ඥස්ටිකගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි පටල වලින් වටවෙච්ච න්‍යෂ්ටියක් නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් පටල දෙකකින් වටවෙච්ච සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. මේ සංවිධානය වෙච්ච කියන වචනය මේ කතන්දරේ තියෙන රයිට් මෙන්න මේකේ තියෙන සංවිධානය වූ න්‍යෂ්ටියක් කියන එක මේකේ තියෙන ගෝල්ඩන්ම වචනය. වැඩගත්ම වචනය. එතකොට අපි ගත්තොත් එහෙම හිස්ටෝන ප්‍රෝටීන ප්‍රාග්ඥස්ටික කට්ටියගේ නෑ ශූන්‍යෂ්ටික කට්ටියගේ හිස්ටෝන ප්‍රෝටීන තියෙනවා. ඒ වගේම මෙයාලගේ ප්‍රවේණික ද්‍රව්‍ය විද වෘත්තාකාර DNA තියෙනවා. ඒ වගේම ශූන්‍යෂ්ටික කට්ටියගේ හිස්ටෝන කියන ප්‍රෝටීන් තියෙනවා විතරක් නෙමෙයි ඒවා මත මොනවද වෙලා තියෙන්නේ? වෘත්තාකාර DNA වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ඥස්ටික කට්ටිය පටලමේ ඉන්ද්‍රියකා නෑ. ඒ වගේම ශූන්‍යෂ්ටික කට්ටියගේ සමහරක් ඉන්ද්‍රියකා මොනවද? පටලමේ ඉන්ද්‍රියකා. එතකොට ප්‍රාග්ඥස්ටික සෛල ගත්තොත් මේ වගේ රයිබෝසෝම 70S ප්‍රමාණය ශූන්‍යෂ්ටික කට්ටිය ගත්තොත් 80S ප්‍රමාණය රයිබෝසෝම තමයි තියෙන්නේ. පැහැදිලි නේද? හරි. මේ දේවල් අපි කතා කරා. ඒ වගේම කතා කරා ප්‍රාග්ඥස්ටිකින් ප්‍රධාන වශයෙන් තුන් දෙනෙක් බැක්ටීරියා, සයනොබැක්ටීරියා සහ ආකිබැක්ටීරියා. ඒ වගේම අපි ශූන්‍යෂ්ටිකින් ගැන කතා කරොත් ඇල්ගි, දිලීර, ප්‍රොටෝසෝවන් සහ සියලුම උසස් වර්ගයේ ශාක හා සතුන් අපි කිව්ව මොනවා කියලාද? ශූන්‍යෂ්ටික ජීවීන් කියලා. ඒ වගේම ප්‍රාග්ඥස්ටිකයි ශූන්‍යෂ්ටිකයි කට්ටියට වෙනස් වෙච්ච ලක්ෂණ තියෙනවා වගේම මේ දෙගොල්ලන්ටත් සමාන ලක්ෂණ තියෙනවා. මේ දෙගොල්ලන්ට වෙනස් ලක්ෂණ තියෙනවා වගේම මේ දෙගොල්ලන්ට සමාන ලක්ෂණ තියෙනවා. මොනවද සමාන ලක්ෂණ? සෛලයේ වටේට ප්ලාස්ම පටලයක් පිහිටනවා. ඒ වගේම සෛල ප්ලාස්මයෙන් පිරලා තියෙනවා.
වටේට ප්ලාස්ම පටලය තියෙනවා මැද සයිලෝප්ලාස්මයෙන් පිරලා තියෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් වෙනස් වුණත් රයිබෝසෝම තියෙනවා. ඒ වගේම මේ දෙන්නම ජීවීන් නිසා ප්‍රවේණික ද්‍රව්‍ය තියෙනවා. දැන් මේවා හොඳම දේ තමයි හොඳ ලොකු කැලෙන්ඩරයක් ගන්න දරුවෝ. ලොකු කැලෙන්ඩරයක් අරගෙන ලොකුවට ලියන්න. ලොකුවට ලියලා බිත්ති හානි වෙන්නේ නැතුව අම්මලා තාත්තලා බොහොම මහන්සියෙන් හදපු ගෙවල් දොර වලට හානියක් වෙන්නේ නැතුව පොඩි ෂෙලෝ ටේප් කෑල්ලකින් හරි පැහැදිලිව පේන්න මේ පාඩමක් යද්දී මේ දේවල් ගහ ගන්න. හරි? ඒ වගේම තමයි හැම වෙලාවෙම මේවා චිත්ත රූපණ ගන්න. දැන් පොඩ්ඩක් නිදා ගන්න යද්දී හැම රයිට් අද දවසේදී DP education ඔස්සේ ඔබට අහවල් පාඩම ඉගැන්වුවා. එහෙනම් ඒ පාඩම ඔබ චිත්ත රූපමවන්න. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. එතකොට දැන් මේකදී ඔබට යම් කිසි දෙයක් පැහැදිලි නැත්නම් ඔබට අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මෙන්න මේ කොටස විස්තර කරන්න කියලා. හරි. එතකොට අපි ඒ අදාළ දේවල් ඔබට වැඩිපුර විස්තර කරනවා. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මේ බැක්ටීරියා සෛලයක කොටස් හා සම්බන්ධය. හරි. දැන් මේ බැක්ටීරියාවක් හා සම්බන්ධයෙන් කොටස් ඔයාලට පාඩම් කරන්න කිව්වොත් බලන්න දැන් මේ ටික ඔබට මතක තියාගන්න පුළුවන්ද? හරි. දැන් බලන්න මේ ටික ඔක්කොම දැන් ඔයාලට කියනවා පුතේ මේක මතක තියාගන්න කියලා. මතක තියාගන්න හැකියාවක් තියෙනවද එකපාර? හරි. දැන් මේක මතක තියාගන්න මම පොඩි කතාවක් කියලා දෙන්නම්. මේ කැලේ ටික ඉස්සලා කියවන්න බලන්නකෝ. මේ ඉන්ද්‍රියකවල තියෙන නන් ටික කියවමුකෝ බලන්න ඉස්සලා. හරි. එහෙනම් අපි බලමු මම චූටි කතන්දරයක් කියලා දෙන්නම් මේක මතක තියාගන්න. හරි? අපි ලංකාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ ලංකාව ඉගැන්වීමේ කලාව තුළ විශේෂයෙන්ම කෙටි ක්‍රම අපි පාවිච්චි කරනවා සමහරක් දේවල් ඉගැන්වීමට සහ ඉගෙන ගැනීම. ඉතින් දැන් මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්නටම අපි කියනවා මේ සෝමෙලා කියලා. හරි සෝමේ ඩබල කියලා කියන්නේ. එක්කෙනෙක් තමයි මෙයා රයිස් කන්න හරි ආස නිසා අපි අරගෙන රයිබෝසෝමේ කියලා. එක්කෙනෙක් තමයි රයිබෝසෝමේ. තව සෝමේ කෙනෙක් ඉන්නවා මේ සෝමේ නිකන් මීයා වගේ රිංගල යන්න ආසයි. අපි යට කියනවා මී සෝමේ කියලා. ඉතින් මේ රයිබෝසෝමේ මීසෝමේ පොඩි හොර ගමනක් යනවා ඉතා වටින කොපුවක් හොයාගෙන. අපි හිතමු රත්තරන් කොපුවක් කියලා කොපුවක් හොයාගෙන යනවා. ඉතින් දැන් මේ රයිබෝසෝමේ මීසෝමේ ඉස්සරලම මේ ප්ලාස්ටික් පීල්ලකින් මෙන්න මෙහෙම ප්ලාස්ටික් පීල්ලක් තියෙනවා. රයිට් මේ ප්ලාස්ටික් පීල්ලක් තියෙනවා. මේ ප්ලාස්ටික් පීල්ල හරහා යනවා. කවුරුද යන්නේ? රයිබෝසෝමේ මීසෝමේ යනවා ප්ලාස්ටික් පීල්ලක් දිගේ. ප්ලාස්ටික් පීල්ලක්. රයිබෝසෝමේ මීසෝමේ ප්ලාස්ටික් පීල්ලක් දිගේ. හැබැයි නිකම්ම නෙමෙයි මේ දෙන යන්නේ. මේ දෙන යන්නේ ආහාර කකා. මොනවා කකාද යන්නේ? ආහාර කකා. එතකොට මේ දෙන්න මේ තවත් කෙනෙක් ගැන කතා කරනවා. ඉතින් ඔයාලා පන්ති වල තින්නනේ සමහර දරුවෝ මේ ගෑනු ළම හිමින්න නේද මේ ටිකක් වලියට බර පිරිනොම එක රණ්ඩුවට බය යන්නේ සමහරක්. ඉතින් මේ එක්කෙනෙක් කියනවා අනිත් කෙනාට අර නැට්ට වගේ එල්ලෙන කෂිකා. රයිට්. එහෙනම් තව කෙනෙක් ගැන කියනවා මෙයාගේ නම කෂිකා. කෂිකා. අතර විස්තරම කර්කශා කිව්වේ ඉතින් බොහොම කෙසඟ නිසා. ඉතින් මේ කර්කශා කියන එක ටික කාලෙකින් කෂිකා වුණා. ඉතින් මෙයා නැට්ට වගේ එල්ලෙන මේ කෂිකා මොකද කරලා තියෙන්නේ? එයාගේ මේ ජාන වෙනස් කරගන්න එයාගේ DNA වෙනස් කරගන්න එයාගේ DNA වෙනස් කරගන්න සෛල වලට ප්ලාස්ටික් සැත්කමක් කරලා සෛල වලට ප්ලාස්ටික් සැත්කමක් කරලා දැන් මේ කතාවක් කියන්නේ
සෛල වලට ප්ලාස්ටික් සැත්කමක් කරලා. කවුද? දැන් ඔන්න දැන් කතාවේ කවුද ඉන්නේ? රයිබෝසෝමේ මීසෝමේ. රයිබෝසෝමේ මීසෝමේ මොකද වෙන්නේ? ආහාර කකා ප්ලාස්ටික් පීල්ලක් දිගේ යනවා. කොහොමද යන්නේ මේ දෙන්නා කොපුවක් හොයාගෙන යන්නේ. රයිට්. එතකොට මොකද වෙන්නේ? මේ දෙන යන ගමන් කතා කරනවා කෙනෙක් ගැන කවුරු ගැනද කතා කරන්නේ? කශිකා ගැන. කශිකා නැට්ට වගේ එල්ලෙනවා. මෙයාගේ ජාන වෙනස් කරගන්න, මෙයාගේ වෘත්තාකාර DNA වෙනස් කරගන්න මොකද කරන්නේ? සෛල වලට ප්ලාස්ටික් සැත්කමක් කරනවා. ඉතින් මේ දෙන්නා මොකද වෙන්නේ? ඔන්න රිංගනවා. ඉස්සරලම පොඩි පටලයක් තියෙනවා. මේ දෙන්නා පටලයක් තියෙනවා. මේ පටලය ප්ලාස්ටික් පටලයක්. ප්ලාස්ටික් පටලයක්. ප්ලාස්ටික් පටලයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙන්නා රිංගනවා බිත්තියකින්. රිංගලා මෙන්න මේ කොපුව ළඟට එනවා. කොපුව ළඟට එනවා. හරි. දැන් මෙතන රයිබෝසෝමය කියලා කිව්වේ පුතේ රයිබෝසෝම. හයියෙන් කියන වචනය මොකද්ද? රයිබෝසෝම. මීසෝමය කියලා කිව්වේ මීසෝසෝම. මේ රයිබෝසෝම මීසෝසෝම. එතකොට ආහාර කකා කියලා කිව්වේ ආහාර කණිකා. රයිබෝසෝමේ මීසෝමේ ආහාර කකා. රයිබෝසෝම මීසෝසෝම ආහාර කණිකා. රයිබෝසෝම මීසෝසෝම ආහාර කණිකා. ප්ලාස්ටික් පීල්ලක් දිගේ. ප්ලාස්මිඩ් පිලි. දැන් ඔන්න අපි 5 දෙනෙක් කතා කරා. කවුද? 5 දෙනා. පළවෙනි කෙනා අපි කතා කරා කවුද? රයිබෝසෝම. එක රයිබෝසෝම. දෙක මීසෝසෝම. තුන රයිබෝසෝමේ මීසෝමේ ආහාර කකා. ආහාර කණිකා. ආහාර කණිකා. ප්ලාස්ටික් පීල්ලක් දිගේ. ප්ලාස්මීඩ පිලි. 4 ප්ලාස්මීඩ පස්වෙනියක් පිලි. ප්ලාස්මීඩ පිලි. රයිබෝසෝමේ මීසෝමේ ආහාර කකා ප්ලාස්ටික් පීල්ලක් දිගේ. ඊට පස්සේ මෙයාලා කතා කරනවා කවුරු ගැනද? කශිකා ගැන. right. එහෙනම් ඊළඟ කතා වෙනවා කවුරු ගැනද? කශිකා ගැන. නැට්ට වගේ ඉල්ලෙන කශිකා. ඒකේ නම කශිකාවම තමයි. ඒ වගේම මෙයා DNA වලට අපි කියන වෘත්තාකාර DNA. 7 වෙනියා වෘත්තාකාර DNA. ප්ලාස්ටික් සැත්කමක් කරලා. සෛල වලට ප්ලාස්ටික් සැත්කමක් කරලා. සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්ම. ඊට පස්සේ මෙයාලා රිංගනවා ප්ලාස්ටික් පටලයක් දිගේ. ප්ලාස්ටික් පටලයක් දිගේ. ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. ප්ලාස්ටික් පටලයක් ප්ලාස්ම පටලය. බිත්තිය රිංගලා. සෛල බිත්තිය. සෛල බිත්තිය. ඊට සන්තිමේටරක් කොපුව ළඟ. සෛල කොපුව.
රයිබසෝමේ මීසෝමේ ආහාර කකා ප්ලාස්ටික් පීල්ලක් ළඟද. රයිබසෝම මීසෝසෝම ආහාර කනිකා ප්ලාස්මීඩ පිළි. නැට්ට වගේ එල්ලෙන කශිකා ගැන කශිකාව වෘතාක් මෙයාගේ සයිලල් සරි මේ වගේ ඩියන්නේ වෙනස් කරන්න වෘතාකාර ඩියන්නේ සයිලෝට ප්ලාස්ටික් සැත්කමක් කරලලු සයිල ප්ලාස්මය. රිංගන තැන්ටික මලාද ප්ලාස්ටික් පටලෙන් රිංගවා ප්ලාස්ම පටලය බිත්තියෙන් රිංගවා සයිල බිත්තිය කොපුව ළඟට ආවා. සයිල කොපුව සයිල කොපුව. අපි බලමු දැන් මේ කොටස් ටික කොහොමද සයිලය තුළ හඳුනාගන්නේ කියලා. දැන් ඔබට පේනවා මේ බැක්ටීරියා සෛලයක දර්ශී ව්‍යුහය. හරි. මේ බැක්ටීරියා එක්ක ඇත්තම බැක්ටීරියා එකක් නෙමෙයි දල හැඩයක් හදලා කොටසක් කපලා තමයි තියෙන්නේ. දැන් බලමු ඔබට පේනවා මෙන්න මෙයාගේ රයිබෝසෝම. දැන් මෙන්න මේ චූටියට තියෙනවා මේ මෙතන මේ චූටියට තියෙනවා මේවා රයිබෝසෝම. රයිබෝසෝම. පැහැදිලිද? එහෙනම් මේ වටේට විශාල ප්‍රමාණයක් තියෙනවා රයිබෝසෝම. මේ රයිබෝසෝම වල ප්‍රමාණය කීයද? ඔව් 70 S තමයි මේ රයිබෝසෝම වල ප්‍රමාණය. මේ රයිබෝසෝම වල ප්‍රමාණය තමයි 70 S ප්‍රමාණය. එතකොට අපි ඊළඟට ඔබ දැක්කා ඊළඟ කෙනා තමයි මීසෝසෝම. දැන් මේ රූපේ මීසෝසෝම නැහැ. සාමාන්‍ය මීසෝසෝමයක් හැදෙන්නේ මෙන්න මෙහෙම දරුවනේ. ඔයාලට පේනවා මෙන්න මේ ප්ලාස්ම පටලය. මෙන්න මේ සෛලයේ වටේට යනවා ප්ලාස්ම පටලය. පැහැදිලිද? දැන් මේ ප්ලාස්ම පටලය එළියට ගියොත් මේ පීලි පැන්නොත් මේක පිලි පක්ෂම එහෙම නැත්නම් පිලයි. පිලි පක්ෂම එහෙම නැත්නම් පිලයි යනුවෙන් අපි හඳුන්වනවා. පිලි පක්ෂම සහ පිලයි යනුවෙන් අපි හඳුන්වනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ ප්ලාස්ම පටලය මෙන්න මේ සෛලය තුලට මෙන්න මේ ප්ලාස්ම පටලය සෛලය තුලට නෙරුවොත් හරි මේ කොහෙන් හරි කමක් නැහැ මේක සෛලය තුලට මෙහෙම නෙරුවොත් අපි මෙයාලට කියනවා මීසෝසෝම. මීසෝසෝම 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 රයිබෝසෝම මේ එහෙනම් මේ චූටි කට්ටිය රයිබෝසෝම මේ මෙන්න මේ ප්ලාස්ම පටලය ඇතුළට නෙරලා නම් මෙයාලා කවුද? මෙයාලා කවුද? මීසෝසෝම. රයිට්. එහෙනම් රයිබෝසෝමේ මීසෝමේ ආහාර කකා. දැන් මෙන්න මේ රයිබෝසෝම වලට වැඩිය චුට්ටක් විශාල කට්ටිය ඔබට දක්නට ලැබෙනවා මේ ඉන්නවා ආහාර කණිකා. මේ තියෙනවා ආහාර කණිකානේ. මේ තියෙන්නේ ආහාර කණිකා. රයිබෝසෝම මීසෝසෝම ආහාර කණිකා. හරි. එතකොට ගොඩක් වෙලාවට සමහර වෙලාවට ආහාර කණිකා දක්නට ලැබෙන්නේ නැහැ. චූටි තිත් ටිකක් විතරක් තියෙනවා නම් ඒ තිත් ටික රයිබෝසෝම. හරි. චූටි තිත් ටිකුයි ලොකු තිත් ටිකුයි දෙකක් තියෙනවා. ලොකු තිත් කවුද අපි ගන්නෙ? ආහාර කණිකා. මේක මැද පිරලා තියෙන මේ ආහාර කණිකා. රයිබෝසෝම මීසෝම ආහාර කණිකා. ඒ වගේම තමයි පුතේ ඔයාලා දන්නවා මෙන්න මේ මැද තියෙන කොටසට අපි කියනවා මෙන්න මේ මැද තියෙන කොටසට අපි කියනවා නම් කිහිපයක්. මෙන්න මේ මැද තියෙන කොටසට අපි කියනවා ප්‍රවේණික ද්‍රව්‍ය කියලා කියනවා. ඒ වගේම මේකටම අපි කියනවා වෘත්තාකාර DNA කියලා. ප්‍රවේණික ද්‍රව්‍ය එහෙම නැත්නම් මේකටම අපි කියනවා
ලියොයිඩය නියුක්ලියෝයිඩ ප්‍රවේණික ද්‍රව්‍ය වෘත්තාකාර DNA මේ නන්තුරම කියන්න එකම කෙනාට මෙන්න මේ මැද තියෙන කෙනාට ප්‍රවේණික ද්‍රව්‍ය කියලත් කියනවා අපි නියුක්ලියෝයිඩය කියලත් කියනවා වෘත්තාකාර DNA කියලත් කියනවා එහෙනම් රයිට් හරිද හරි එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ නියුක්ලියෝයිඩය එහෙම නැත්නම් වෘත්තාකාර DNA මෙන්න මේ මැද ඉන්න කෙනාගෙන් කෑලි කැඩුනොත් මේ මැද ඉන්න කෙනාගෙන් කෑල්ලක් කැඩුනොත් ඒවට අපි කියනවා ප්ලාස්මීඩ කියලා. රයිබෝසෝමේ මීසෝසෝමේ ආහාර කනිකා මේ ඊට පස්සේ මෙන්න මෙයා ප්ලාස්මීඩ. මේ ප්ලාස්මීඩ වලත් පුතේ ඥානමය ලක්ෂණ තියෙනවා. ඇයි? දැන් මැද ඉන්නේ වෘත්තාකාර DNA අණුවක්නේ. එහෙනම් එයාගෙන් කෑල්ලක් කැඩුණා කියන්නේ මෙන්න මේ ප්ලාස්මීඩ වලත් ඥානමය ලක්ෂණ තියෙනවා. ඒකට කොටින්ම කිව්වොත් මේ ප්ලාස්මීඩ වලත් මොනවද තියෙන්නේ පුතා? ඔව් ප්ලාස්මීඩ වල DNA තියෙනවා. හරි. ඒතකොට ඥාන තාක්ෂණයට මේ ප්ලාස්මීඩ ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. පැහැදිලි නේද? right. එතකොට රයිබෝසෝම මීසෝම ආහාර කනිකා ප්ලාස්මීඩ පිලි මෙන්න මෙයා කවුද? මෙන්න මේ ප්ලාස්ම පටලය එළියට පැනලා තියෙන මේ පේනව නේද? මෙන්න මේ ප්ලාස්ම පටලය එළියට පැනලා තියෙනවා පේනව නේද? right. එහෙනම් මේ ප්ලාස්ම පටලය එළියට පැනලා නම් අපි ඒවට කියනවා පිලි එහෙම නැත්නම් පක්ෂම කියලා. පිලි කියලා කියනවා එහෙම නැත්නම් පිලයි කියලා කියනවා එහෙම නැත්නම් පක්ෂම කියලා කියනවා. මොනවද වචන තුන? පිලි පිලයි පක්ෂම. right. එතකොට ඊළඟට කියනවා මේ කශික ගැන. මේ නැට්ටක් වගේ කෑල්ලක් එල්ලෙනවා මේ නැට්ටක් වගේ කෑල්ලක් එල්ලෙනවා මේකට අපි කියනවා මොනවා කියලාද? කශිකාව කියලා. නැට්ට වගේ එල්ලෙන කෑල්ලට අපි කියනවා මොකක් කියලාද? කශිකාව කියලා. එතකොට මෙන්න මේ සෛලය තියෙනවානේ. මේ සෛලයේ අපි ඔය නම් කරපු ඉන්ද්‍රියකා හැර මැද සම්පූර්ණයෙන් පිරලා තියෙන ද්‍රව්‍යයක් අපි ඒකට කියනවා සෛල ප්ලාස්මය කියලා. මේක මැද පිරලා තියෙන ද්‍රව්‍යයට අපි කියනවා මොනවයි කියලාද? සෛල ප්ලාස්මය කියලා. පැහැදිලිද? right. එහෙනම් මේ ඉන්ද්‍රියකා නැතුව මෙන්න මේ සෛලයේ මැද පිරලා තියෙන්නේ සෛල ප්ලාස්මය. පැහැදිලිද? සෛල ප්ලාස්මය. එතකොට අපි ගත්තොත් එහෙම මැද සෛල ප්ලාස්මයෙන් පිරලා තියෙනවා. එතකොට මේ සෛල ප්ලාස්මයෙන් මැද පිරලා තියෙද්දි මේ වටේට යන පටලයට මං කිව්වා කවුද? ප්ලාස්ම පටලය කියලා. ප්ලාස්ම පටලයෙන් ඇතුලේ සෛලයේ තියෙන මොනවද? සෛල ප්ලාස්මය. එතකොට මෙන්න මේ ප්ලාස්ම පටලයට පිටින් තියෙනවා. මෙන්න මේ ප්ලාස්ම පටලයට පිටින් තියෙනවා මොනවද තියෙන්නේ මෙන්න මේ ප්ලාස්ම පටලයට පිටින් තියෙනවා සෛල බිත්තිය. මේ ප්ලාස්ම පටලයට පිටින් තියෙනවා සෛල බිත්තිය. එතකොට මේ සෛල බිත්තියටත් එළියෙන් ඇත්තටම කිව්වොත් මෙන්න මේ බැක්ටීරියා සෛලයේ සම්පූර්ණ ආවරණය අපි කියනවා සෛල කොපුව. ඒ වගේම සමහර වෙලාවට කියනවා කැප්සූලය. ඒ වගේම තව නමක් කියනවා ප්‍රාවරය කියලාත් කියනවා. ප්‍රාවරය කියන නමත් කියනවා. තව පේටිකාව කියලාත් කියනවා. පේටිකාව එකම නම මේ. පේටිකාව කියලාත් කියන මේ නම් ඔක්කොම පාවිච්චි කරන්නේ එකම කෙනාට. සෛල කොපුව, කැප්සූලය, ඒ වගේම ප්‍රාවරය, ඒ වගේම පේටිකාව කියලාත් අපි කියනවා. හරි. අපි බලමු අය පාරක්. එහෙනම් මේ රයිබෝසෝම මෙන්න මේ තියෙන්නේ රයිබෝසෝම. ඒ වගේ මීසෝසෝම. මෙන්න මේ ප්ලාස්ම පටලය මේ එළියේ මෙන්න මේ යන පටලය ප්ලාස්ම පටලය සෛලය ඇතුළට නිරලා නම් ඒක මොකද්ද? ඔව් අපි කිව්වා මීසෝසෝම. රයිබෝසෝම මේ ඇතුළට නිරලා මීසෝසෝම. රයිබෝසෝමේ මීසෝමේ ආහාර කකා මේ තියෙන්නේ ආහාර
කණිකා. ආහාර කණිකා. ප්ලාස්ටික් පිල්ලක් දිගේ ප්ලාස්මීඩ පිලි මේ මෙන්න මේ වෘත්තාකාර DNA අණුවෙන් කෑල්ලක් කැඩලා තියෙනවා. ඒක ප්ලාස්මීඩ. ප්ලාස්මීඩ වල ජානමය ලක්ෂණ. එහෙම නැත්නම් ප්ලාස්මීඩ වල DNA තියෙනවා. පිලි කියලා කියනවා මෙන්න මේ සෛල අපි දන්නවා මෙන්න මෙයා කවුද ප්ලාස්ම පටලය එළියට මේ කොසු කොසු වගේ පෙන්නලා තියෙන්නේ. ප්ලාස්ම පටලය එළියට මේ කොසු කොසු වගේ පෙන්නලා තියෙන්නේ. රයිට් අපි ඒකට කියනවා මොකක් කියලාද? පිලි එහෙම නැත්නම් පිලයි එහෙම නැත්නම් පක්ෂම කියන නම් තුනම පාවිච්චි කරනවා. පිලි පිලයි පක්ෂම. ඔව් ඊළඟට අපි කතා කශිකා ගැන. මේ නැට්ට වගේ එල්ලෙන කශිකා. මේ කශිකාවට අපි කියනවා 9+2 ව්‍යුහ තියෙන්නේ කියලා. 9+2 ව්‍යුහ තියෙන්නේ කියලා මෙන්න මේ කශිකාවට. කශිකා මොකද කරලා තියෙන්නේ? සෛල වලට ප්ලාස්ටික් සැතපීමක් කරලා සෛල ප්ලාස්මය. මෙන්න මේ සෛලය මැද පිරලා තියෙන්නේ. මෙන්න මේ සෛලයේ මැද පිරලා තියෙන්නේ පුතේ සෛල ප්ලාස්මය. මෙන්න මේ සෛලයේ මැද පිරලා තියෙන්නේ මොන වගේද? සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. එතකොට මේකේ පටල තුනක් තිබ්බා. පළවෙනි කෙනා ප්ලාස්ටික් පටලය ප්ලාස්ම පටලය. ඊට පස්සේ බිත්තියෙන් රිංගලා සෛල බිත්තිය රයිට් කොපුව ළඟට ආවා. මේ එළියම තියෙන ආවරණයේ කොපුව එහෙම නැත්නම් සෛල කොපුව මේ සෛල කොපුවට අපි තව නම් කියනවා කැප්සූලය ඒ වගේම ප්‍රාවරය ඒ වගේම පේටිකාව. හරි අපි බලමු දැන් ඔබට මේවා අඳුරා ගන්න පුළුවන්ද කියලා. ඒ තව එක්කෙනෙක් මේක අඩුයිනේ. රයිට් 9යි 10යි මෙන්න මෙහා 11 වෙනියා. මේක 11. දැන් ඔයාලා තනියම උත්සාහ කරන්න බලන්න මෙන්න මේ කෑලි 11 මොනවද පුළුවන් කියලා. දැන් ඔයාලට තනියම මේ කෑලි 11 නම් කරන්න පුළුවන්ද කියලා බලමු. ඔව් ඉස්සලම දාන රයිබෝසෝමේ මීසෝමේ. කො රයිබෝසෝම? කවුද රයිබෝසෝම? මෙන්න මේ චූටි තිත් තියෙන්නේ කවුද? රයිබෝසෝම. හරි. එතකොට මීසෝමේ. මීසෝමේ කියන්නේ ඇතුළට නිරලා තියෙන්නේ. මී ඇතුළට හොම්බ නිරා ගන්න තියෙන්නේ. එහෙනම් මේ මීසෝසෝම. මීසෝසෝම කියන්නේ රයිට් අපි දන්නවා මෙන්න මේ ප්ලාස්ම පටලය මේ මෙන්න මේ 7 වෙනියා ප්ලාස්ම පටලය 8 වෙනියා සෛල බිත්තිය 9 වෙනියා මේ ප්ලාස්ම පටලය සෛල මේ ප්ලාස්ම පටලය සෛල බිත්තිය එක්කෝ මේකට කියනවා ප්‍රාවරය 9 වෙනියා එහෙම නැත්නම් පේටිකාව සෛල කොපුව එහෙම නැත්නම් කැප්සූලය මුල් අකුරු තරයි මම ලියන්නේ ඈ කැප්සූලය ප්ලාස්ම පටලය සෛල බිත්තිය ප්‍රාවරය පේටිකාව එහෙම නැත්නම් සෛල කොපුව කැප්සූලය රයිට් මෙන්න මේ ප්ලාස්ම පටලය ඇතුළට නිරලා නම් ඒක මීසෝසෝම එළියට පීලි පැනලා කවුද පිලි එහෙම නැත්නම් පක්ෂම එහෙම නැත්නම් පිලයි. පිලි පක්ෂම එහෙම නැත්නම් පිලයි. මේ එළියට පැනලා තියෙන කට්ටිය. හරි. ඊට පස්සේ ආහාර කකා මේ ආහාර කකා. ආහාර කකා. නැට්ට වගේ එල්ලෙන කෙනා කවුද පුතේ? මෙන්න මේ නැට්ට වගේ එල්ලෙන්නේ පුතේ කවුද? කශිකා. කශිකා. නේද? රයිට්. එතකොට මැද තියෙන කෙනා කවුද? වෘත්තාකාර DNA එහෙම නැත්නම් නියුක්ලියෝයිඩය. එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය. මේ වෘත්තාකාර DNA ප්‍රවේණික ද්‍රව්‍ය එහෙම නැත්නම් නියුක්ලියෝයිඩය. මෙයාගේ කොටස් කැඩිලා ආවම මෙයාගේ කෑලි කැඩුනහම මේකට අපි කියනවා ප්ලාස්මීඩ. ප්ලාස්ටික් පීලදී ප්ලාස්මීඩ. හරි. එතකොට මේක ද්‍රවයකින් පිරලා තියෙනවා. මේ මැද ඇතුළ ද්‍රවයකින් පිරලා තියෙනවා. ඒක මොකද්ද? සෛල ප්ලාස්මය. මේ ඇතුළ පිරලා තියෙන මොනගෙන්ද? සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය පිරලා තියෙනවා. හරි. දැන් ඔබට බලන්න දැන් ඔබට මතකද කියලා මම මෙන්න මේ කිව්ව ටික ඔබට තනියම මතකයෙන් ලියන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දරුවනේ මේ වගේ කොටස් දුන්නාට පස්සේ ඔබට හැකියාව තියෙන්න ඕනේ පූර්ණ හැකියාව තියෙන්න ඕනේ දෙන දර්ශීය හැඩ
කොටස් ලකුණු කරන්න. දැන් බැක්ටීරියා කියන කවුද? ප්‍රාග්ඥස්ටික සංවිධානයක් සහිත කෙනෙක්නේ. බැක්ටීරියා කියන මොකද්ද? මේ ප්‍රාග්ඥස්ටික සංවිධානයක් සහිත කෙනෙක්. දැන් මේක ශූන්‍යෂ්ටික වුණොත් අපිට ඉතා පහසුව කොටස් හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රාග්ඥස්ටික කට්ටියගේ සංවිධානය වෙච්ච නෑ, ඉන්ද්‍රියෂ්ටියක් නෑ. ඒ වගේම පටල මේ ඉන්ද්‍රියකා නෑ. ඒක නිසා මෙයාට නිශ්චිත හැඩයන් තියෙනවා හරිම අඩුයි. අපිට චුට්ටක් ඉව වගේ තියෙන්න ඕනේ මේවා කොටස් නම් කර ගැනීමට. රයිට්? හරි. දැන් බලමු. දැන් මෙන්න මෙයාගේ මම සෛල කුප්පුවට තව නම් කිව්වා. මොකද්ද කියපු නම? කැප්සූලය, ප්‍රාවරය, පේටිකාව. මෙන්න මේ සෛල කුප්පුවට නම් කිව්වා කැප්සූලය, ප්‍රාවරය, පේටිකාව. හරි. එතකොට මෙන්න මේ පීලි එළියට පැනපු කට්ටියට කිව්වා පිලි, පක්ෂම, ඊට අමතරව තව නමක් කිව්වා. මොකද්ද නම? පිලයි, පිලයි. හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රවේණික ද්‍රව්‍ය වලට තව නම් කිව්ව මොනවද? වෘත්තාකාර DNA, එහෙම නැත්නම් නියුක්ලියොයිඩය. වෘත්තාකාර DNA, එහෙම නැත්නම් මොකද පුතේ? නියුක්ලියොයිඩය. මේ මැද කෙනා වෘත්තාකාර DNA, එහෙම නැත්නම් නියුක්ලියොයිඩය. රයිට්. චූටිම තිට්ටි කවුද? රයිබෝසෝම. පිරලා වගේ තියෙනවා කවුද? ආහාර හානිකා. සෛලයේ මැද පිරලා තියෙන මොන වගේද? සෛලයේ මැද. රයිට්. සෛලයේ මැද පිරලා තියෙන පුතේ ගොඩක් සෛලවල මොකෙන්ද? සෛලප්ලාස්මෙන්. සෛලප්ලාස්මයේ වටේට මේ ඇතුලේ තියෙන ද්‍රව්‍ය වලට එළියට යන්න බැරි වෙන්න තියෙනවා කවුද? ප්ලාස්ම පටලය. මේ ප්ලාස්ම පටලයේ විශේෂයෙන්ම වර්ණීය පාරගම්‍ය. මොකද්ද මේ වර්ණීය පාරගම්‍ය කියන්නේ? ඇතම් සෛල වලට අයන වලට එන්න දෙනවා ඇතුළට, ඇතම් අයන වලට එන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට කියනවා වර්ණීය පාරගම්‍යයි කියලා. එතනින් පස්සේ සෛල බිත්තිය තියෙනවා. එළියෙම තියෙන සෛල කොපුව, කැප්සූලය, ප්‍රාවරය, පේටිකාව. සාමාන්‍ය මිටියක් අරගෙන අපි මෙහෙම තැළුවත්, මිටියකින් මෙහෙම තැළුවත් බැක්ටීරියාවක් විනාශ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ එළියේ තියෙන සෛල කොපුව තරම්ම ශක්තිමත්. එහෙනම් මේ සෛල කොපුවට හැකියාව තියෙනවා මෙන්න මේ සෛලයට ආරක්ෂාව දෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ ප්ලාස්ම පටලය සෛලය තුළට අවශ්‍ය ආයන වලට ඇතුල් වෙන්න ඉඩ දෙනවා, අනවශ්‍ය ආයන වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. පිටතට යා යුතු ද්‍රව්‍ය වලට යන්න ඉඩ දෙනවා. හැබැයි නොයා යුතු ද්‍රව්‍ය යන්න නැතුව බ්ලොක් කිරීමක් කරනවා කවුද? මෙන්න මේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය වර්ණීය පාරගම්‍ය පටලයක්. වර්ණීය කියන්නේ නැතැම් අයට යන්න දෙනවා, නැතැම් අයට යන්න දෙන්නේ නැහැ. හරි. රයිබෝසෝම ආහාර කණික එළියෙන් එළෙන කශිකාව. ප්‍රවේණික ද්‍රව්‍යවලට අපි කිව්වා නියුක්ලියොයිඩ්, එහෙම නැත්නම් වෘත්තාකාර DNA. දැන් උත්සාහ කරන්න බලන්න ඔබ තව එක වතාවක්. දැන් මේ ටික ඔබ තනියම උත්සාහ කරමු බලන්න. ඔබට හැකියාව තියෙන්න ඕනේ දැන් මේ වගේ දෙයක් ගත්තට පස්සේ තනියම පිළිතුරු ලිවීමේ හැකියාව. මෙන්න මේ කෑලි 11 නම් කරන්න පුළුවන් නම් ඊටව වටනවා. දැන් මම එක එක කෑල්ල කියනවා, කෑල්ල කිව්වට පස්සේ මාත් එක නම් කියනවා. පළවෙනි කෑල්ල ඔබත් ශබ්ද නගලා කියන්න ඕන දරුවනේ. හරිද? ශබ්ද නගලා මේවා කිව්වොත් තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. පළවෙනියා කවුද? රයිබෝසෝම. ඊට පස්සේ මෙන්න මේ ඇතුළට මෙහෙම නිරපු කට්ටිය කවුද? 11 වෙනියා. අපි දෙවෙනියට එමුනේ. දෙවෙනියා කවුද? ආහාර කණිකා. තුන්වෙනියා කවුද? මෙයාගෙන් කැඩිච්ච කෙනා ප්ලාස්මීඩ. හතරවෙනියා කවුද? එළියට පීලි පැලපු කෙනා. පිලයි. පස්වෙනියා කවුද? මේ සෛලය ඇතුළ පිරලා තියෙන මොන වගේද? ඔව්. සෛලප්ලාස්මය. හයවෙනියා. ඔව් මැද තියෙනවා මෙන්න මේ නියුක්ලියොයිඩ්, එහෙම නැත්නම් වෘත්තාකාර DNA. 6. 7. ඔව් ප්ලාස්ම පටලය. 8. සෛල බිත්තිය. 9 නම් තියෙන ප්‍රාවරයේ පේටිකාව, කැප්සූලය, සෛල කුප්පුව. ප්‍රාවරයේ පේටිකාව, කැප්සූලය, සෛල කුප්පුව 9. 10 වෙනියා කශිකා. 11 වෙනියා මීසෝසෝම.
මීසොසෝම් 11 වෙනියා මීසොසෝම්. දැන් මේ වගේ එක කොටස් නම් කරගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. ඔබ නිරන්තරයෙන්ම සති දෙකකට වතාවක්වත් මේ කොටස් සහ සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්නවා නම් ඔබට ඊටාම ඉහළ ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ සුද්ධ ජීව විද්‍යාව කොටස යටතේ. විශේෂයෙන් මතක තියාගන්න මේකෙදී ඔයාලා අලුත් පොත් විතරක් ප්‍රෙෆර් කරන්න. මොකද හේතුව තමයි මේ විෂය නිර්දේශය මාරු වෙද්දී පාඩමේ නම බහුතර විදිහට මාරු නැති වුණාට විෂය කරුණු ඊටාම වැඩි වශයෙන් එකතු වෙච්ච පාඩමක් තමයි මේ සුද්ධ ජීව විද්‍යාව කියන නව ඒකකය. අතර මේකට ශාකීය කොටස් එකතු වෙලා තියෙනවා. ඒ වගේම මසුන් ගැන, මාළුව ගැන, රයිට්? ඒ වගේම ඔබට විශේෂයෙන්ම ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක මේ අත්‍යවශ්‍ය කොටස් ගොඩක් මේකට ඇතුළත් වෙලා තියෙනවා. අපි මෙම වීඩියෝ එකේදී කතා කරා ප්‍රධාන වශයෙන්ම කොහොමද ජීවියෙක් සැකසීලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රාග්ඥස්ටික ජීවීන් හා ශූන්‍යෂ්ටික ජීවීන් කියන්නේ කවුද? එයාලගේ ලක්ෂණ මොනවද? ඊට පස්සේ අපි සාකච්ඡා කරා ප්‍රාග්ඥස්ටික සහ ශූන්‍යෂ්ටික ජීවීන් අතර සමානතා මොනවද? රයිට්? ඊට පස්සේ අපි බැක්ටීරියා සෛලය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අපි එතනින් පස්සේ මේ ප්‍රාග්ඥස්ටික සහ ශූන්‍යෂ්ටික ජීවීන්ගේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය කොහොමද හැදිලා තියෙන්නේ? ඊට පස්සේ මේ බැක්ටීරියා සහ දිලීර කොහොමද සංසන්දනය කරන්නේ කියන එක අපි මීළඟට සාකච්ඡා කරමු. අපි මීළඟ වීඩියෝ එකෙන් බැක්ටීරියාවකට පස්සේ දිලීර කොහොමද සැකසීලා තියෙන්නේ? ඒ වගේම බැක්ටීරියා දිලීර දෙන්නගේ ලක්ෂණ සංසන්දනය කරලා ශාක සෛලය හා සත්ව සෛලය ගැන සාකච්ඡා කරමු.